සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තමෝ කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි මේ වෙනකොට පංච උපාදානස්කන්ධය ගැන කියවෙන භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රාවක මහා සංඝරත්නයේ ඒ රහතන් වහන්සේලා වදාළ උතුම් දේශනා ගණනාවක් ඉගෙනගෙන තියෙනවා. ඔබ ශ්‍රවණය කරලා තියෙනවා. ඔබට විශාල දහම් දැනුමක් මේ වෙනකොට තියෙන. ඔබ බොහෝ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වදාළ ඒ දේශනා දහස් ගණන් ඔබ අහලා තියෙනවා. ඒ දේශනා අහලා ඒ දේශනා ඔබ දරාගෙන ඉන්නවා. බොහෝ පිරිසකට මේ අවස්ථාව උදා වුණේ ගුරු දේවෝත්තමයන් වහන්සේ නිසා. අපිට පවා මේ උතුම් ධර්මය භාග්‍යතුන් වහන්සේ වදාළ මේ උතුම් දහම් පද අපිට අපේ දේශවන් වලට ඇහෙන්න, අපේ සිතින් ස්පර්ශ කරන්න යම් පමණකට හෝ පුළුවන් වුණේ ගුරු දේවෝත්තමයන් වහන්සේ නිසා. ඒ නිසා ඒ කෘතගුණය මේ පින්වත් සියලු දෙනා නිරන්තරයෙන් සිහි කළ යුතුයි. කෘතගුණ සිහි කරන උදවිය තමයි සත්පුරුෂයන්. සත්පුරුෂ බවට පත් වෙන්නේ. ඒ කෘතගුණය කියන එක මේ බුද්ධ ශාසනයේ ඉතාමත්ම වටිනා ගුණයක්. භාග්‍යතුන් වහන්සේ මේක සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම පෙන්වා දුන්නේ. සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ඒක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන්නේ. අර සම්බුද්ධත්වයට උපකාර වුණු සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ තමා අත නොහැර ගියපු අචේතනික ඒ වස්තුවට, ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේට භාග්‍යතුන් වහන්සේ සතියක් පුරාවට කෘතගුණ සැලකෙව්වා. ඒකෙන් ලෝකයට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ධර්ම විනය, මේ ශාසනය පවතින්නේ කෘතගුණය මත කියලා. ඒක නිසා හොඳට ඔබ ඒ කෘතගුණය නිරන්තරයෙන් සිහි කරන්න ඕනි. කෘතගුණය නිරන්තරයෙන් සලකන්න ඕනි. මම අද ඔබට කියා දෙන්න කල්පනා කළේ සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල අඩංගු භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දේශනාවක්. සාමාන්‍යයෙන් සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ කියලා කියන්නේ අභිසමේ සංයුත්තය. ඒක අඩංගු වෙලා තියෙන බොහෝ දුරට පටිච්චසමුප්පාදය ගැන දේශනා. ඒතර පටිච්චසමුප්පාදය ගැන කියවෙන මේ දේශනාවේ පංච උපාදානස්කන්ධය ගැනත් සඳහන් වෙනවා. පින්වත්නි, මේ ධර්මයේ ඔබ හොඳට ඉගෙනගෙන ඔබ ඉගෙන ගන්න ධර්මයේ ඔබ හොඳට මතක තියාගෙන ධර්මයේ ඔබ හොඳට
ඒ බුද්ධ දේශනාවට ගලපලා බලන්න. ඔබ දරා ගන්න ධර්මයෙන් නැවත බුද්ධ දේශනාවට ගලපලා බලන්න ඔබ තේරුම් ගත්ත අර්ථයේ දේශනාවත් එක්ක හරිද කියලා. බුද්ධ දේශනාවත් එක්ක හරිද කියලා. අර බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කිට්ටුව පිරිනුවම් මංචකේ ඉඳලා බුදුරජාණන් වහන්සේ සතර මහාපදේශ වදාලානේ. සතර මහාපදේශ වදාලා. ඒතර මේ සතර මහාපදේශ බුදුරජාණන් වහන්සේ සතර මහාපදේශ විදිහට වදාළේ බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් ඇවිල්ලා ඔබට කියන්න පුළුවන් මම මේ අහගත්තේ බුදුරජාණන් වහන්සේගෙන්මයි කියලා. බුදුරජාණන් වහන්සේගෙන්මයි මම මේක අහගත්තේ කියලා කෙනෙක් ඔබට ඇවිල්ලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා එකපාරටම පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුදුරජාණන් වහන්සේ වදාළේ තානි ධම්මපද ව්‍යංජනානි සුත්තේ ඕතාරී තබ්බානි. ඒ දහම් පද සූත්‍රයට බහලා බලන්න. විනේ සන්දස්සේ තබ්බානි. විනයත් එක්ක සංසදලා බලන්න. සූත්‍රයට බහලා බලන්න කිව්වා. විනයත් එක්ක සංසදලා බලන්න කිව්වා. සූත්‍රයට බැහැනවා නම් සූත්‍රයට මනාකොට එක බැහැනවා නම් කියන්නේ සූත්‍රයත් එක්ක ගැලපෙනවා නම් විනයත් එක්ක සැසඳෙනවා නම් පිළිගන්න. මේක හරි කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන්මයි මම මේක ඇහුවේ කියලා මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගෙන්මයි මම මේක ඇහුවේ කියලා එවිලා කිව්වත් එකපාරටම පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. සූත්‍රයට බහලා බලන්න විනයට සසඳලා බලන්න. ඉතින් සූත්‍රයට බහලා බලන්න නම් අපි සූත්‍ර දැනගෙන ඉන්න බෑ. සූත්‍ර දැනගෙන ඉන්න බෑ අපි ධර්මයේ දැනගෙන ඉන්න බෑ. මේක වැරදිවට තේරුම් අරගෙන සමහර කට්ටිය කියනවා බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් නෙවෙයි මේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියලා දෙයක් නැහැ. හරි? බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේගෙමයි ඇහුවේ කියලා යම්කිසි කෙනෙක් ඇවිල්ලා කිව්වත් ඒක එකපාරටම පිළිගන්න නැතුව ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මයට මේ ගලපලා විනයත් එක්ක සසඳලා බලන්න කිව්වා. ඊට පස්සේ යම්කිසි කෙනෙක් අපිට ඇවිල්ලා කියන්න පුළුවනි මම මේක ඒ ශ්‍රාවක මහා සංඝරේ රහතන් වහන්සේලාගෙන්මයි ඇහුවේ කියලා. යම්කිසි කියන්න පුළුවනි ඔබට එකපාරටම පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. සූත්‍රයත් එක්ක ගලපලා බලන්න විනයත් එක්ක සසඳලා බලන්න කිව්වා. ඊට පස්සේ සමහර කියන්න පුළුවනි මම මේක ඇහුවේ බොහෝ තේර භික්ෂුන් වහන්සේලාගෙන්මයි මම මේක අහගත්තේ කියලා. තේර භික්ෂුන් වහන්සේලාගෙම මම අහගත්ත කියලා යම්කිසි කෙනෙක් යමක් කියන්න පුළුවන් ඔබට ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ වදාලා එකපාරටම පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. සූත්‍රයත් එක්ක බහලා බලන්න විනයත් එක්ක සසඳලා බලන්න. යම්කිසි කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවනි මම මේක එක තේර භික්ෂුන් වහන්සේ නමකින් ප්‍රසිද්ධ තේර භික්ෂුන් වහන්සේ නමකින් මම මේක ඇහුවේ කියලා කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවනි ඔබට. බුදුරජාණන් වහන්සේ වදාලා එකපාරටම පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. සූත්‍රයත් එක්ක බහලා බලන්න සූත්‍රයත් එක්ක ගලපලා බලන්න විනයත් එක්ක සසඳලා බලන්න. සූත්‍රයට මනාකොට ගැලපෙනවා නම් විනයත් එක්ක සසඳෙනවා නම් ඒක පිළිගන්න කිව්වා මේක හරි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සතර මහාපදේශ මේ විදිහට මේ පිරිනුවම් පාන්න මේ ආසන්නේ වදාළේ අනාගතයේ මෙවැනි මේ දේශනා කරලා තිබුණ නැත්තම් අනාගතයේ නොයෙක් අරුබුද හටගනී කියන දේ බුදුරජාණන් වහන්සේ දැකපු නිසා. නැත්තම් පින්වත්නි අද මේ දැන් වර්තමානයේ බලන්නකෝ. වර්තමානයේ මේ ධර්මයේ නාමයෙන් එක එක මත ඉදිරිපත් කරනවානේ. මේ සූත්‍ර දේශනාවේ තියෙන කරුණු එක එක විදිහට විග්‍රහ කරනවානේ අර්ථ දක්වනවානේ. සමහර ඒවා දැන් එක දේශනාවක පදයක් අරගෙන වචනයක් අරගෙන ඒක කේක පැති වලට හරවහරව තලමරමර කියනවා. හරි? ඒක සමහරට අනිත් බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තවත් දේශනා අධ්‍යයනය කරනකොට අරක ප්‍රතික්ෂේප වෙනවා. එතකොට එහෙනම් ඔන්න ඒ ප්‍රතික්ෂේප කරන්න තමයි පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නම්
ඔබ බුද්ධ දේශනා දැනගෙන ඉන්න ඕනි. බුද්ධ දේශනා දැනගැනීම පින්වත්නි ඉතාමත්ම වැදගත්. ඒ බුද්ධ දේශනාවේ තියෙන විදිහට ඒ දේශනාවම ඔබ හොඳට දැනගෙන සිටීම ඉතා වැදගත්. හරි? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධානෝ උපසංකමති. ශ්‍රද්ධාව තියෙන කෙනා මා ළඟට එනවා. උපසංකමිත්වා පෛරුපාසති. මෙල්ලා පෛරුපාසනය කරනවා. ඒ කියන්නේ මනාකොට සුහදව කතා කරනවා. පෛරුපාසන්තෝ සෝතං උදාහති. ඒ මනාකොට සුහද කතා බහ යෙදුච්ච කෙනා දැන් ඒ සුහද කතා බහෙම මට භාග්‍යවතුන් සමීප වෙනවා. සමීප වෙලා සෝතං උදාහති. උත්තර දෙසවන් යොමු කරනවා. කුමකටද? ධර්මය අහන්න. ධර්මය අහන්න හොඳට දෙසවන් යොමු කරනවා. පෛරුපාසන්තෝ සෝතං උදාහති. ඕදහිත්වා ධම්මං සුනාති. දෙසවන් යොමු කරන කෙනාට මම ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්මය මනාකොට අහනවා. සුනාති. හරි. මනාකොට ධර්මය අහනවා. සුත්වා ධම්මං ධාරේති. අහන ධර්මය දරා ගන්නවා. සුත්වා ධම්මං ධාරේති. අහන ධර්මයේ දරා ගන්නවා. ධාරහිත්වා ධම්මේන අත්තං උපපරික්කති. ඒ දරාගත්තු ධර්මයේ අර්ථ තමයි හොඳට පිරික්සා බලන්නේ. දරාගත් ධර්මයේ අර්ථ පිරික්සා බලන්න. එහෙනම් ඔබට සිද්ධ වෙනවා ධර්මයේ දරා ගන්න. ධර්මයේ හොඳට අහලා ඒ ධර්මයේ දරා ගන්න ඕනේ. ධර්මයේ දරාගත්තු ධර්මයේ තමයි හොඳට පිරික්සා බලන්න ඕනේ. ඒ පිරික්සා බලන එකට තමයි කියන්නේ මොකද්ද? නුවණින් විමසීම කියලා. යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ දරාගත්තු ධර්මයේ නුවණින් විමසීමට. එහෙනම් ඔබට ධර්මයේ අහන්න වෙනවා. ඒ ධර්මයේ. හරි. ධර්මයේ අහන්න වෙනවා. ධර්මයේ දරා ගන්න වෙනවා. ඒ දරාගත්තු ධර්මයේ නුවණින් උදේට නුවණින් කල්පනා කරන්න වෙනවා. පින්වත්නි මේ ටික ඕනේ. මේ ධර්මයේ දියුණුවක් කරා යන්න නම් මේ ලැබිච්ච ශාසනයේ යම් ඵලයක් අපිට ලබා ගන්න නම් මේ ටික ඕමනයි. ඒක නිසා හොඳට ඔබ ඒ ධර්මයේ කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ඔබ කිසිසේත් සැක සංකා මතු කරගත යුතු නෑ. මේ ධර්මයේ වැරදිද කියලා. මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ නොවේද මේ තියෙන්නේ? එහෙමත් නැත්නම් ඔය සමහර දැන් ඔය ඇතම් ස්වාමීන් වහන්සේලා පවා සමහරට කියනවනේ මේ ධර්මයේ විකෘති වෙලා තියෙන්නේ. මේ ධර්මයේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් මේ ධර්මයේ විකෘති කළා කියලා සමහර උදවිය කියනවා. සමහර උදවිය කියනවා මේ ධර්මයේ සුද්ධ වෙවිලා එංගලන්තයට අරන් ගියා. මෙහි තියෙන්නේ වෙනම එකක් කියලා. එතන මේ විදිහේ සැක සංකා ඔබ මත කරගත යුතු නැහැ. ඔබ මේ දැන් ඉගෙන ගන්න බුද්ධ දේශනා වලින් ඔබට තේරෙන්නේ නැද්ද? ඒ බුද්ධ දේශනා එකකට එකක් මනාකොට ගැලපිලා යන ඒ දේශනා වල අර්ථය තේරුම් ගන්න උදවියට ඔබට තේරෙනද මේ නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයමයි කියලා. නේ? ඒ ධර්මයේ අර්ථ මනාකොට වැටෙනකොට ඔබට තේරෙනවා මේ පුතුම තරම් මේ ජීවිතය ගැන මෙතරම් පුළුල්ව මෙතරම් අර්ථ සහිතව දේශනා කරු තවත් කොහේ නම් තියෙන්නද ධර්මය. ඒක නිසා හොඳට ඔබ ඒ හිතේ පැහැදීම ශ්‍රද්ධාව විශ්වාසය ඔබ ඇති කරගන්න ඕනි මේ ධර්මය ගැන. ඉතින් පින්වත්නි මේ උපනිෂ සූත්‍රය උපනිෂ කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් හේතුව කියන එකයි. හේතු ප්‍රත්‍ය කියන එකයි. උපනිෂ කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී. භික්ෂුන් වහන්සේලා අමතලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ජානතු අහම් භික්කවේ පස්සතු ආසවානං කයං වදාමි. මහණෙනි මම ආශ්‍රවයන් ක්ෂයවීමක් ගැන දේශනා කරන්නේ දන්නා කෙනාටත් දක්නා කෙනාටත්. එහෙනම් දැනගැනීම එකක්, දැකීම තවත් එකක්. දැනගැනීම එකක්, දැකීම තවත් එකක්. දැනගැනීම දැකීමයි දෙක එක නෙවෙයි. දැනගන්න වෙනවා දකින්න නම්.
දැන් ඔබට මේ දේශනා අහලා සූත්‍ර පුත් වහන්සේලා කියවලා ඔබට දැනගන්න පුළුවන් ධර්මයේ. අපිට දැනගන්න පුළුවන් ධර්මයේ. දකින්න ඕනි අපි ඒ ධර්මයේ ප්‍රගුණ කිරීම තුළ. මාර්ගයේ වැඩිම තුළ ධර්මයේ දකින්න තියෙන්නේ. ඒතර ධර්මයේ දකින්නේ මාර්ගය තුළ. ධර්මයේ ශ්‍රවණය කරලා පොත්පත් වෙලා ධර්මයේ දැනගන්න පුරුවනි. හැබැයි දැන ගැනීම නැත්තම් දැක්මක් නැහැ. දකින්න බෑ දැනගත්තේ නැත්තම්. දැන් මහා ප්‍රඥෝ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අග්‍ර වූ ධර්ම සේනාධිපති වූ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ අසංකේය කල්ප ලක්ෂයක් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යාවේ ඒ අග්‍රශ්‍රාවක තනතුරට. පුදුම කාලයක් පෙරම් පුරාගෙන ආපු මේ මහා ගුණ සම්භාරකින් යුක්ත මහා නුවණකින් යුක්ත ප්‍රඥාවකින් යුක්ත දේශනා කරනකොටම අර්ථය වහා වැටහෙන තරම් මොහුකුරා ගිය බුද්ධියකින් යුක්ත කෙනෙක් නේ. ගිහි කාලේ උපතිස්ස පරිබ්‍රාජකයා පවා. ඒ උපතිස්ස පරිබ්‍රාජකයව සිටීදී පවා මහා ප්‍රඥාවන්තයිනි. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අර අස්සජී මහරහතන් වහන්සේ ඒ ගාථාවේ පද දෙකක් දේශනා කරද්දී ධම්මස පහළ වුණේ. පද දෙකයිනේ දේශනා කළේ ඒ ගාථාවේ. යේ ධම්මා හේතුප්පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ. ඔය ගාථා ඔය පද දෙක දේශනා කරද්දී සෝතාපන්න වුණානේ ධම්මස පහළ වුණානේ. ඒක කොපමණ ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද? කොච්චර නුවණ මොහුකුරා ගිහින් තියෙන්නේ නැද්ද? හැබැයි මේ ධර්මයේ ඇහෙනකන් හරි ඒ ධර්මයේ අහලා දැනගන්නකන් දැක්කද? නෑනේ. එහෙනම් ධර්මයේ ඇසීම තුළ ශ්‍රවණය තුළ එහෙම නැත්නම් මේ දැන් වර්තමානයේ නම් පොත්පත් කියවීම තුළ දහම් පොත් පරිශීලනය කිරීම තුළ ඔබට ධර්මයේ දැනගන්න වෙනවා. දැනගන්නකන් දකින්න බෑ. නොදැන දැකීමක් නෑ මේ බුදු සාසනයේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් දේශනා කරන්නේ ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි දන්නා කෙනාටත් දක්නා කෙනාටත් මම මේ ආශ්‍රව ප්‍රහාණයක් ගැන දේශනා කරන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදන්නා නොදක්නා කෙනාට නෙවෙයි. කිංච භික්ඛවේ ජානතෝ කිම් පස්සතෝ ආසවානං කයෝ හෝති. මහණනි කුමක් දන්නා කුමක් දක්නා කෙනාටද ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ? මොකද්ද මේ ආශ්‍රව කියලා කියන්නේ? කෙලෙස්. ප්‍රධාන වශයෙන් ආශ්‍රව තුනයි. කාමාසව, භවාසව, අවිජ්ජාසව. ආසව කියලා සූත්‍රයක් තියෙනවානේ අංගුත්තර නිකායේ තික නිපාතේ තයෝමි භික්ඛවේ ආසවා. මහණනි ආශ්‍රව තුනයි. කාමාසවෝ, භවාසවෝ, අවිජ්ජාසවෝ. කාම, භව, අවිජ්ජා කියන මේ ආශ්‍රව තුන. ඒතර මේ ආශ්‍රව තුනත් එක්ක තමයි ඊටු කෝම ටික බැඳලා තියෙන්නේ. ඒතර අරහතට පත් වෙනකොට මේ ආශ්‍රව තුනත් එක්ක මේ ආශ්‍රව තුන ෂේ වෙද්දී ඊටු සියල්ලම ෂේ වෙලා යනවා. හරි? ඊටු සියල්ලම ෂේ වෙලා යනවා. එහෙනම් මේ ආශ්‍රව ෂේ වෙන්නේ දන්නා කෙනාටත් දක්නා කෙනාටත්. කුමක් දන්නා කුමක් දක්නා කෙනාටද මේ ආශ්‍රව ෂේ වෙලා යන්නේ? බුදුරජාණන් වහන්සේ උන් දේශනා කරන ඉති රූපං. මේ තමයි රූපය කියලා. ඉති රූපස්ස සමුදයෝ. මේ තමයි රූපේ සමුදය හට ගැනීම. ඉති රූපස්ස අත්ථංගමෝ. මේ තමයි රූපේ නැතිවීම. රූපේ හට ගැනීමත් නැතිවීමත්. බලන්නකො හරි පුදුමයි. ඉති වේදනා. මේ තමයි වේදනාව. ඉති වේදනාස්ස වේදනානං සමුදයෝ. මේ තමයි වේදනාවේ හට ගැනීම. ඉති වේදනානං අත්ථංගමෝ. මේ තමයි වේදනාවේ අස්ථංගමය. ඉති සංඥා. මේ තමයි සංඥාව. ඉති සංඥානං සමුදයෝ. මේ තමයි සංඥාවේ හට ගැනීම. ඉති සංඥානං අත්ථංගමෝ. මේ තමයි සංඥාවේ අස්ථංගමය කියන. ඉති සංඛාරා. මේ තමයි සංස්කාර. ඉති සංඛාරානං සමුදයෝ. මේ තමයි සංස්කාරයේ සමුදය. ඉති සංඛාරානං අත්ථංගමෝ. මේ තමයි සංස්කාරයේ
අස්තංගමය. ඉති විඤ්ඤාණං මේ තමයි විඤ්ඤාණය. ඉති විඤ්ඤාණස්ස සමුදයෝ මේ තමයි විඤ්ඤාණේ සමුදය. ඉති විඤ්ඤාණස්ස අත්ංගමෝ මේ තමයි විඤ්ඤාණේ අස්තංගමය කියලා. මේ පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධී සමුදය, පංච උපාදානස්කන්ධී අත්ංගමය මනාකොට දන්නා, මනාකොට දක්නා කෙනාට කිව්වා ආශ්‍රවයන් ෂේ වෙලා යන්නේ. නම් බලන්නකෝ පංච උපාදානස්කන්ධය මනාකොට දැනගැනීමත් මනාකොට දැකීමත් කියන එක මේ ජීවිතේ මොනතරම් වැදගත්ද. එතන මනාකොට දැනගැනීම කියලා කියන්නේ, මනාකොට දැකීම කියන්නේ මොකක්ද? මේ තියෙන්නේ මේක තමයි රූපය කියලා. රූපය කියන්නේ මේකයි කියලා. හරි. මොකද රූපය කියලා කියන්නේ එතකොට? චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන්, සතර මහා ධාතුන්ගේ උපාදායෙන් හටගන්න දේ රූපය. ඒතොර ඒ ගැන දැනගන්න ඕනි, ඒක දකින්න ඕනි. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය ගැන දැක්මක් තියෙන්න ඕනි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ උපාදායෙන් තමයි මේ රූපය හට ආරන් තින්නේ කියලා. මේ රූපය කියන්නේ මේ සතර මහා ධාතුන් හටගත්තු දේ කියලා එයාට දැක්මක් තියෙන්න ඕනි. දකින්න ඕනි. දැනගන්න දේ දකින්න ඕනි. දැන් මේ පඨවි ඔබ දැන් මෙනකොට ඉගෙනගෙන තියෙනවනේ මේ දේවල්. හරි, මේ දේවල් මෙනකොට ඔබ හොඳට ඉගෙනගෙන තියෙනවා. පඨවි ධාතුව කියන්නේ මොකක්ද? පඨවි ධාතුව කියන්නේ තද බව, ගොරෝසු බව. පඨවි ධාතුව කියන්නේ තද බව, ගොරෝසු බව. එතකොට මේ පඨවි ධාතුව ඔබ දන්නවා. පඨවි ධාතුව අපි මේනකොට ඉගෙන තිනවා. පඨවි ධාතු සිය අජ්ජත්තික සිය බාහිර. ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවා. හරි. එතකොට රූපය කියනකොට ඔබ මේ දැන් ඉති රූපං කියනකොට මේ ඔක්කොම ඔබ තෙන්න ඕනි. රූපය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ මේ අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. තමායයි සලකන, තමාගේයයි සලකන ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වූ යම් ගුරුසු බවක් ඇත්ත, තදගතියක් ඇත්ත. ඒකට කියනවා ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා. ඒතර ආධ්‍යාත්මික දැන් මේ තද ගතිය, ගොරෝසු බව කියන එක මොකට අරමුණු වෙන දෙයක්ද? ඒක මනසට. නේ? ඒක මනසට අරමුණු වෙන දෙයක් නේද? තද ගතිය කියන එක, තද බව කියන එක, ගොරෝසු බව කියන එක, ඒක මනසට අරමුණු වෙන දෙයක් නේද? දැන් ඔබට හිතන්න පුළුවන් නේද මේක කයෙන් ගැටෙන. ඔව්, කය ගැටෙනවා තමයි. කයේ ගැටුණාට ඒක තමන් මනසින් නේද දකින්නේ මේකේ ගොරෝසු බව, මේක තද බව. එතකොට මේක මනසට අරමුණු වෙන දෙයක් නේද? නේ? ඒතර ආධ්‍යාත්මික වශයෙන් සලකන, තමාගේ සලකන මේ ගොරෝසු ස්වභාවය, තද බව, හරි, කක්කල බව, කරිගත බව. හරි. ඊට පස්සේ ඒකට උපාදින්නම්, ඒකට බැඳෙනවා. මොකෙන්ද බැඳෙන්නේ? මනසින්නේ. නේ? ඒකට බැඳෙන්නේ මනසින්නේ. ඒ බැඳුණු බවත් මේ රූප ඒ තද බවට, ගොරෝසු බවට බැඳුණු උපාදින්නම්. ඒකට බැඳුණු බවන්නේ මේ පඨවි ධාතුව කියන්නේ, ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ. හරි. ආධ්‍යාත්මික වෙන්නේ එතනනේ. ආධ්‍යාත්මික පඨවි ධාතුවේ යම් අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම්. උපාදින්න කියන දේ තියෙනවා. ආධ්‍යාත්මිකදී. ආධ්‍යාත්මික පඨවි ධාතුවේ. හරි. ඒක බාහිර පඨවි ධාතුව කියන්නේ, බාහිර පඨවි ධාතුව කියන්නේ මේ ආධ්‍යාත්මික විදියට සලකන තදගතිය, ගොරෝසු බවින් බැහැර, ආධ්‍යාත්මිකව සලකන මේකෙන් බැහැර යම් තද බවක් ඇද්ද, ගොරෝසු බවක් ඇද්ද? ඒ බාහිර පඨවි ධාතුව. අර ධාතුව කියන ස්වභාවය කියන අර්ථය ගත්තාම පැටලෙන්නේ නැහැ.
හරි. ඒකෝර ආධ්‍යාත්මික ගොරෝසු බවින් තද බවින් යුක්ත දේවල් තියෙනවා. ඒ දේවල් තමයි මේ කේසා ලෝමා නකා දන්තා තචු ආදී ඒ දේවල්. බාහිර තද ගතියින් යුක්ත ගොරෝසු බවින් යුක්ත දේවල් මේ බාහිර පරිසරයේ ඕන තරම් තියෙන්නේ. තියෙන හැම දෙයක්ම. තියෙන සෑම දෙයක්ම මේ ගුරුසු බවින් යුක්ත තද ගතියින් යුක්ත බාහිර දේවල්. ඒතර බුදුරජාණන් දේශනා කළේ මේ එතකොට බාහිර පටවි ධාතුවයි ආධ්‍යාත්මික පටවි ධාතුවයි කියන්නේ දෙකම එකයි කියලානේ. බාහිර පටවි ධාතුවයි ආධ්‍යාත්මික පටවි ධාතුවයි දෙකම එකයි කියලානේ. හරි. බාහිර තද බවයි ආධ්‍යාත්මික තද බවයි කියලා තද බවාතින් ගොරෝසු බවාතින් ගොරෝසු ස්වභාවය අතින් මේ දෙක වෙනස් නැහැ. දෙකම එකයි. එතකොට ඒ පඨවි ධාතුව ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ගලාගෙන යන ස්වභාවයට වගිනගෙන තියෙනවා මේනකොට. ඒ ස්වභාවයෙන් යුක්ත ආධ්‍යාත්මික දේ යං අජ්ජත්තම් පච්චත්තම් ආපෝගතං උපාදින්න. තමායයි සලකන තමාගේ ඒසන ආධ්‍යාත්මික වූ ඒ වැగిරෙන බවක් ස්වභාවයක් ඇද්ද? ගලාන යන ස්වභාවයක් ඇද්ද? හරි. ඒකට කියනවා ආධ්‍යාත්මික ආපෝ ධාතුව. ඒතර බාහිර ආපෝ ධාතුවයි මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි දෙකක් නෙවෙයි. එකමයි. එකම ආපෝ ධාතුවයි. බාහිරව තමාගෙන් බැහැරව යම් වැగిරෙන බවක් ගලාගෙන යන ස්වභාවයක් එවැනි ස්වභාවයක් ඇද්ද? ඒ දෙකම ආධ්‍යාත්මිකදී බාහිරදී එකයි. ඒතකොට ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති දේවල් තමයි අර පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සීදෝ මීදෝ අසුවසා කීලෝ සිංහානිකා ලසිකා මුත්තං කියලා කියන්නේ. ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති දේවල්. ධාතු වශයෙන් ගත්තොත් එimhe ඒ ආධ්‍යාත්මිකදී බාහිරදී දෙකම එකයි. තේජෝ ධාතුවත් එහෙමයි. තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් ස්වභාවය, උණුසුම් සිසිල් ස්වභාවය. හරි. ඒතර ආධ්‍යාත්මික දේ බාහිර දේ දෙකම එකයි. වායු ධාතුවත් එහෙමයි. හම්බෙන, පිම්බෙන, ඇකිරෙන ඒ ස්වභාවය. වායු ධාතුව කියලා කියන්නේ. ඒතර ඒකත් ආධ්‍යාත්මික බාහිර මේ වායු ධාතු එකයි. ඒතර මේ තමයි දැන් මේ සතර මහා ධාතුන්ගේ එකතුවෙන් තමයි රූපයක් හැදෙන්නේ. රූපය හැදෙන්නේ. මේ සතර මහා ධාතුන්ගේ එකතුවෙන්. චත්තාරිච මහා භූතං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේ ටික එකතුවෙන් හැදෙන්නේ. හරි. එතකොට මේ එහෙනම් ඔන්නේ ඒ රූපය කියනකොට මේ පංච උපාදානස්කන්ධයේ රූපය කියනකොට ඔබට එන්න ඕනි මෙන්න මේ ධාතු ස්වභාවයට අයිති දෙයක් විදිහට. හරි. මේ ධාතු ස්වභාවයට අයිති දෙයක් විදිහට. එතකොට මේ ඔබ මේ ශරීරය ගත්තොත් එහෙනම් මේ කේස් ලොම් නියද සම්මස්නහර දැන් මේ 30 මහා කුණප අංගින් යුක්ත මේ ශරීරය මේ කය ඊට පස්සේ උණුසුම් සිසිල් ස්වභාවයෙන් යුක්ත ඊට පස්සේ හඹාගෙන යන පිම්බෙන කිරෙන ඒ ස්වභාවයෙන් යුක්ත වූ මේ ශරීරය අර සතර මහා ධාතුන්ට අයිති දෙයක් විදිහට සතර මහා ධාතුන්ගෙන් හැදුණු දෙයක් විදිහට ඔබ සලකනවා. සලකන්න පුළුවන් අපිට. ඒ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච උපාදායෙන් හැදිච්ච දෙයක් විදිහට. හරි. ඒතර එහෙනම් ඔන්න රූපය කියලා කියන්නේ චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඒ තමයි රූපය. හරි. ඉති රූපං. ඉති රූපස්ස සමුදයෝ. රූපේ හට ගැනීම. රූපේ සමුදය. රූපේ හට ගැනීම. රූපේ හට ගන්න කොහොමද? ආහාර සමුදය රූප සමුදයෝ. ආහාරයෙන් රූපේ හටගන්නේ. හරි. ආහාරයෙන් රූපය හටගන්නේ ඔබ අපි මිනිස්සු කතා කරලා තිනවා අර දැන් මව කුසක කලල රූපයක් හැදෙනවා. ඒ කලල රූපේ විඥාණය බැස ගන්නකොට මෙතන නාම රූප හැදෙනවා. සහජාතව අතරක් නැතුව.
ඊට පස්සේ එතන නාම රූප හැදුනට පස්සේ ඔන්න එතන තමයි එතකොට මේ රූපය එතන මේ සමුදේ වුණා. හරි. රූපේ සමුදේ වුණා. නාම රූප වශයෙන්. එතන ඒ කල රූපය තියෙනකන් එතන සවිඥානික නැහැ. සවිඥානික නැහැ එතන කල රූපේ තියෙන එක. කියන්නේ විඥානේ බැස ගන්නකම්. සමාවෙන්න විඥානේ බැස ගන්නකම් එතන සවිඥානික නැහැ. ජීවියක් එතන හැදිලා නැහැ. එතන තියෙන්නේ නිකන් රූපී ස්වභාවයක් විතරයි. එතකොට එන්නේ මේ විඥානයේ බැස ගැනීමත් එක්කම නාම රූප එතන හැදෙනවා. ඒ නාම රූප හැදෙනකොට එතන දැන් ඔන්න මේ ජීවි ස්වභාවයකට අයිති රූපේ දැන් එතන හැදිලා. ජීවි ස්වභාවයකට අයිති රූපේ එතන හැදිලා. ඒතර ඒ හැදෙනකොට එතන ඉඳලා ඒ රූපේ වර්ධනය වෙන්නේ ආහාර වලින්. ආහාර හතරම ඕනි. ආහාර හතරම ඕනි. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචිතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර හතරම ඕනි. ඒ රූපය හැතිලා රූපේ වර්ධනය වෙන්නේ. එහෙනම් රූපේ සමුදය මොකක්ද? ආහාර. ආහාර වලින් රූපය හැදුනේ, රූපේ වර්ධනය වුණේ. ආහාර සමුදය රූප සමුදයෝ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඔන්න රූපේ අස්තංගමය. ආහාර නැති වෙනකොට රූපය නැති වෙලා යනවා. ආහාර නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා. එතකොට කබලින්කාර ආහාර නැති වෙනකොට රූපේ පැවැත්මක් නැහැ ඊට පස්සේ. ඒක ක්‍රමක්‍රමෙන් ඒක වැහැරිලා ඒක නැති වෙලා යනවා. ස්පර්ශ ආහාරය නැති වුණොත් එහෙම. ස්පර්ශ ආහාරය නැති වෙන්නේ විඥානය චුත වීමෙන්. ඒ විඥානයේ තියෙන දැන් ස්පර්ශය හැදෙන්නේ. ස්පර්ශය හැදෙන්නේ ඇසී කනේ නාසයේ දිවේ කයේ මනසේ. ස්පර්ශය හැදෙන්නේ. හරි. ඒතර ස්පර්ශය දැන් ඇසේ ස්පර්ශ කියන්නේ ඇසයි රූපයයි විඥාන එකතු වීම. ඒතර මේ එකතු වීම ආහාරයක් පවතින. ඒතර ස්පර්ශය නැති වෙන්නේ විඥානය මේ එතනින් චුත වෙtti. විඥානය නැති වෙtti. ස්පර්ශය නැහැ. හරි. එහෙනම් විඥානය චුත වුණොත් එහෙම ස්පර්ශය හැදෙන්නේ මරණයේදී වෙන්නේ ස්පර්ශය හැදෙන්නේ විඥානය චුත වෙලා. ආයතකට මේ රූපේ වර්ධනයක් පැවැත්මක් තියනවද? නැහැ. එහෙනම් මේ ස්පර්ශය මේ රූපයේ පැවැත්මට ආහාරයක්. ස්පර්ශය රූපේ පැවැත්මට ආහාරයක් ස්පර්ශය. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය චේතනාව. චේතනාව කියලා කියන්නේ සංස්කාරනේ. චේතනාව කියලා කියන්නේ කර්මයනේ. නේ? ඒතර කර්මයේ දැන් මේ රූපය හැදෙන්නේ දැන් කර්මානුරූප. දැන් රූපේ සකස් වෙනකොට ඒක හැදෙන්නේ කර්මානුරූප. ඊට පස්සේ මේ රූපයේ පැවැතෙනවා කියලා කියන්නේ ඒ කර්මානුරූපව සිදුවෙන දෙයක්. මේ ජීවිතෙත් එතකොට මේ චේතනා පහළ වී මේක හැදෙන්නේ. චේතනාව මේකට උපකාර වෙනවා. රූපී පැවැත්මට. ඒක චේතනාව අස්තයට යනවා ස්පර්ශය නැති වෙනකොට. චේතනාව තියෙන ස්පර්ශයත් එක්ක. ස්පර්ශ සමුදය. ස්පර්ශයෙන් තමයි සංස්කාර හැදෙන්නේ. ස්පර්ශය හේතු කරගෙන සංස්කාර පවතින්නේ. චේතනා පවතින්නේ. එහෙනම් ඔන්න ස්පර්ශය නැති වෙනකොට චේතනත් නැති වෙනවා. ඊට පස්සේ විඥානාහාරය. විඥානීය අනිවාර්යෙන් ඕනි. මේ ටික ඔක්කොම සිදු වෙන්න විඥානය අනිවාර්යෙන් ඕනි. ඒක විඥානේ නැත්තම් විඥානේ චුත වුණාට පස්සේ මේ කිසිවක් පවතින්නේ නැහැ ඊට පස්සේ. එහෙනම් ඔන්න රූපයට ඒකාන්ත වශයෙන්ම බලපාන මොකද්ද? ආහාර. ආහාර සමුදය රූප සමුදයෝ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. එහෙනම් රූපය කියන්නේ මේකයි.
රූපේ හට ගැනීම කියන්නේ මේකයි. රූපේ අස්තංගමය කියන්නේ මේකයි කියන හොඳට තේරුම් ගන්න. ඒතර මේක ඔබ හොඳට නුවණින් කල්පනා කරන්න වෙයි. මේ රූපේ දැන් මේ විදිහට මේ දේශනාව තුළින් ඔබට අහන්න ලැබුණාට ඔබ මේක හොඳට කල්පනා කරන්න. සමහර දේවල් තියෙනවා පින්වත් ඒක ඔබ කල්පනා කරලම තේරුම් ගන්න ඕන දෙයක්. සමහරට වචන වලට හරවන්න බෑ. දැන් සැප වේදනාව කියන්නකෝ. සැප වේදනාව කියන එක අපිට සැප වේදනාව කියලා කියන්න පුළුවන්. හැබැයි සැප කියන එක ඒ සැප වේදනාව කියන එකට වඩා අර්ථ දක්වන්න පුළුවන්ද? බෑනේ. ඒක කවුද අත්දකින්න ඕනේ? තමන්. හරි. ඒතර මේ වචන වලින් නිරුක්ති වලින් දක්වන්න පුළුවන් ටිකක් තියෙනවා. ඊටු ටික තමන් අවබෝධ කරගන්න ඕනේ. අවබෝධය අර කාරණා පහ ඉක්මවා යනවා. චංකි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවබෝධී ප්‍රත්‍යක්ෂය කරුණු පහක් ඉක්ම යන්න ඕනේ කියලා. හරි. සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජ්ජානක්කන්ති. සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජ්ජානක්කන්ති කියන මේ කරුණු පහ ඉක්මවා යන්න ඕනේ අවබෝධය. ඒකට අවබෝධය කියන එක තමා මාර්ගය තුල මේ ධර්මයේ ප්‍රගුණ කිරීම තුල ඇති කරගත යුතු එකක්. එහෙනම් ඔන්න රූපය ගැන ඔය විදිහට තේරුම් ගන්න. රූපය ගැන ඔය විදිහට හොඳට දැනගන්න ඒක දකින්න ඕනි. ඊට පස්සේ වේදනාව ගැන වේදනාව කියන්නේ මෙයයි කියලා. වේදනාව පින්වත් විතර වේදනාව කියලා කියන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. වේදනාව සැප දුක උපේක්ෂාව. ඒතර මේ සැප දුක උපේක්ෂාව කියන මේ වේදනාවන් කියන දේ Taman තේරුම් ගන්න විඳීම කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. විඳීම. හරි. විඳීම මෙන්න මේකයි කියන. එතකොට විඳීම අපි විඳීම විදිහට තේරුම් ගන්න ඕනේ. විඳීම බාහිර දෙයට සාමාන්‍යයෙන් අපි විඳීම කියන එක නෙමෙයි තේරුම් ගන්නේ. දැන් ඇසින් රූපයක් දකිනකොට ඒ රූපයට අපි ගැට ගන්නවා අර විඳීම. ඒතර රූපය අපිට අහු වෙනවා මිසක් විඳීම සමහරට අහු වෙන්නේ නැහැ. විඳීමේ අවධානයක අවබෝධයක් නැහැ. නමුත් රූපයෙන් විඳීම වෙන් කරලා මේ රූපය වෙනයි රූපේ විඳීම නැහැ. රූපේ නෙමෙයි විඳීම තියෙන්නේ. සැප විඳීම රූපයට අදාළ දෙයක් නෙවෙයි. ඒක මෙහි හටගන්න එක. ඒතර එකම රූපය දැකලා හැමෝටම සැප විඳීම නෑ. රූපයට නම් අදාළ සැප විඳීම. ඒක රූපයට අදාළ නම් හැමෝටම මේ රූපයත් එක්ක සැප විඳීම හට ගන්න එපා. නෑනේ. එහෙනම් රූපය කියන්නේ ඒක වෙනම එකක්. ඇසින් දකින රූපය, කනින් අහන ශබ්දය, නාසයෙන් දැනෙන ගඳ සුවඳ. ඒක වෙනම එකක්. හරි. ඒතර ඒ ඔස්සේ හටගන්න විඳීම සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා. ඒක මෙහි හටගන්න එක. ඒතර ඒක අපි වෙන් කරලා ගන්න ඕනි. හරි. ඒතර ඒක තමයි විඳීම. ඒතර විඳීම හටගන්නේ විඳීමේ සමුදය. සමුදය ස්පර්ශය. විඳීමේ සමුදය ස්පර්ශය. ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙලා යනවා. ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙලා යනවා. ඊට පස්සේ සංඥාව. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒතර හඳුනා ගැනීමත් අර වගේමයි. හඳුනා ගන්න දේ අපි දකින රූපයට අදාළ එකක් නෙවෙයි. හරි? අපි අහන ශබ්දයට අදාළ එකක් නෙවෙයි. ඒ ශබ්දයට ඒ හඳුනා ගැනීම අයිති නැහැ. ඒ රූපයට හඳුනා ගැනීම සංඥාව අයිති නැහැ. නමුත් අපේ හඳුනා ගැනීම රූපයට අයිති. රූපයට ගැට ගහලා තියෙන්නේ. නමුත් රූපයට අයිති නෙක නෙවෙයි. රූපයට අයිති නම් ඒ රූපේ දකින්න හැම කෙනෙක්ම ඒ විදිහට හඳුනා ගන්න ඕනේ. ඒ ශබ්දය අහන හැම කෙනෙක්ම මේ විදිහට හඳුනා ගන්න ඕනේ. ඒක අපි මේ තියෙන ආශ්‍රවත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ හඳුනා ගැනීම. මෙන්න මිදිසලා කතා කරලා තියෙනවා. එහෙනම් ඔන්න හඳුනා ගැනීමේ සමුදය තමයි සංඥාවේ සමුදය තමයි ස්පර්ශය. ස්පර්ශය ඇති වෙනකොට හඳුනා ගැනීම තියෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. ස්පර්ශය නැති වෙනකොට හඳුනා ගැනීම නැති වෙනවා. හරි? සංඥා නම් සමුදය, සංඥා නම් අස්තංගමෝ. ඊට පස්සේ සංස්කාර, චේතනා.
චේතනා කියන්නේ නැත්නම් සංස්කාර කියන්නේ මෙයයි කියලා. ඔබ ඒ සංස්කාර චේතනා ඔබ තේරුම් ගන්න ඕනි. හරි. ඒතර මේ චේතනාව සංස්කාරය කියන එක රූපය හරහා හට ගන්නවා. හැබැයි රූපයට අදාළ නැහැ. රූපයට අයිති නැහැ. ඊට පස්සේ ශබ්දය හරහා හට ගන්නවා. හැබැයි ශබ්දයට අයිති නැහැ. අපේ සංස්කාර චේතනාව අපි ගැට ගන්නවා ශබ්දයට, රූපයට, ගන්ධ සුවඳට, රසයට. හරි. ඊට පස්සේ පොට්ටබ්බයට අරමුණු වලට ගැට ගන්න තියෙන්නේ. අපිට වෙන් කරලා ගන්න බෑ. හරි. වෙන් කරලා ගන්න බෑ. නාමයත් රූපයත් වෙන් කරලා ගන්න බෑ. නාමය රූපය වෙන් කරන්න බැරි වෙනකොට ඒ දෙක විඥාණයෙන් තමයි මේක විඥානයේ තමයි නාම රූපී පිළිඹු වෙන්නේ. නාම රූපයෙන් පිළිඹු වෙන්නේ විඥානය. ඒතර මේ ටික වෙන් කරන්න බෑ අපිට. අර බටමිටි දෙක වගේ නාම රූප විඥාන එකට හේතු වෙලා. බටමිටි දෙක නලකලාප සූත්‍රයේ තියෙන්නේ. මේ දෙක එකට හේතු වෙලා තියෙන්නේ. හැබැයි වැටෙන්නේ නැහැ ඒක නිසා මේ දෙක වෙන් වෙන්නේ නැහැ. වෙන් වෙන්නේ නැති නිසා වැටෙන්නේ නැහැ. එකක් අපිට වට ගන්න පුළුවන් නම් එකක් වට ගන්න පුළුවන් නම් අනිත් වට ගන්න පුළුවන්. හැබැයි වැටෙන්නේ අපි. මේකට වෙන් කර ගන්න බෑ. වෙන් කරලා සංස්කාර වෙන් කරලා ගන්න ඕනි. ඒතර ඒ සංස්කාර වෙන් කරලා ඒ සංස්කාරී විදිහට අවබෝධ කර ගන්නවා. ඒ සංස්කාරය රූපයට අයිති නෑ. ශබ්දයට අයිති නෑ. චේතනාව. ගන්ධ සුවඳට අයිති නෑ. රසයට අයිති නෑ. පහසට අයිති නෑ. අරමුණු වලට අයිති නෑ. හරි. ඒ ටික වෙන් කරලා ගන්නවා. ඔන්න සංස්කාර කියන්නේ ඒකට. සංස්කාරය හට ගැනීම ස්පර්ශයෙන්. ස්පර්ශය ඇති වෙනකොට සංස්කාරය ඇති වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට සංස්කාර වෙනස් වෙනවා. චේතනා වෙනස් වෙනවා. ස්පර්ශය නැති වෙනකොට සංස්කාර චේතනා නැති වෙලා යනවා. ඊට පස්සේ විඥානය. විඥානය කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න. විඥානය කියන්නේ විජානාති කුබික්කවේ තස්මා විඥානන්ත උච්චති. විඥානනය විඥානය කියලා කියන්නේ දැන ගැනීම. හරි. එතකොට මේ දැන ගැනීම කියන එක විඥාණය අපි සාමාන්‍ය පුජ්‍යලගේ විඥාණය අර රූපයත් එක්ක ගැට ගැහිලා නාම රූපයත් එක්ක ගැට ගැහිලා විඥාණය නාම රූපයත් එක්ක ගැට ගැහිලා හරි. ඒක තමයි රූපයත් එක්ක ගැට ගැහෙන්නේ. ශබ්දයත් එක්ක ගැට ගැහෙන්නේ. ගන්ධ සුවඳත් එක්ක ගැට ගැහෙන්නේ. රසයත් ගැට ගැහෙන්නේ. පොට්ටබ්බයත් එක්ක අරමුණුත් එක්ක ගැට ගැහෙන්නේ. ඒ ගැට ගැහිලා තියෙනකන් අපිට විඥානීය වෙන් කරලා ගන්න බෑ. හරි. දැන ගැනීම විඥානය වෙන් කරලා ගන්න බෑ. විඥානය වෙන් කරලා ගත යුතුයි. විඥානය තේරුම් ගන්න. විඥානය අවබෝධ කරගන්න. ඊළඟ ඔන්න මේ විඥානය කියන්නේ දැන ගැනීම. විජානාතිති කෝබික්කවේ. බුදුරජාන් වහන්සේ දැන් මේවට ලස්සනට බුදුරජාන් රූපයට බුදුරජාන් වහන්සේ පෙන පිටුවක් වගේ කිව්වා. දේශනා කළා. ඊට පස්සේ වේදනාව ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළේ දීපබුලක් වගේ කියලා. ඊට පස්සේ සංඥාව මිරිගුවක්. මිරිගුව කියලා කියන්නේ ඇත්ත නෙමෙයිනේ. මිරිගුව කියලා කියන්නේ. තනිකර මිරිගුව කියලා කියන්නේ මායාවක් රැවටීමක් වගේනේ. හරි. මිරිගුව කියලා කියන්නේ නැති දෙයක් ඇති විදිහට පේන එකක්. මිරිගුව කියලා කියන්නේ. නැති දේ තියෙනවා වගේම පේන එකක්. මිරිගුව. එනම් විපල්ලාසයක් නේ මිරිගුව කියලා කියන්නේ. සංඥා විපල්ලාසයක් නේ. ඒතර සාමාන්‍ය කෙනාගේ සංඥාව විපල්ලාසයක්. හඳුන ගන්න දේ හැම වෙලාවෙම විපල්ලාසයක්. ඇත්ත නෙවෙයි හඳුන ගන්න දේ. හරි. දැන් ඇසින් රූප හඳුනා ගන්නවා. නමුත් ඒ හඳුනා ගන්න දේ විපල්ලාසයක්. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. ඒක විපල්ලාසයක්. සද්ද සංඥා. ගන්ධ සංඥා. ඒ ගන්ධ සුවඳ විපල්ලාසයක්. මොකද විපල්ලාසය?
ඒක තියෙනවා කියලා. නිට්ටයයි. සංඥාව. ඔන්න සංඥා විපල්ලාස නිට්ටයයි. මොකද්ද? රූපය. ඒතර ඇසින් දකින රූපය නිට්ටයයි කියලා කියනකොට ඒක සත් නිට්ටයයි යට. ඇසින් දකින රූපය විතරක් නිට්ටයයි කියලා කියන්නේ මේ එහෙම හැඟීමක් නැහැ. ඇයි ඒ ඇසත් එක්ක රූපය බද්ධ වෙලා නැතිනේ. ඇස නැත්තම් රූපේ නැහැ, රූපේ නැත්තම් ඇස නැහැ. එතකොට මේ සංඥා රූපය හඳුන ගන්නවා. ඒ රූපය අපි ඒ හඳුන ගන්න රූපේ විපල්ලාසයක්. නිට්ටයයි කියන. සැපයි කියලා, ආත්මයි කියලා. කනින් අහන ශබ්දයේ හඳුන ගැනීම විපල්ලාසයක්. නිට්ටයයි කියලා. නිට්ටයයි කියලා ඒ විපල්ලාස එන්නේ කොහොමද? ඒ හඳුන ගන්න දේ හඳුන ගන්න රූපය ඇසින් දකින රූපේ හට ගැනීම නැතිවීම දකින්න නැති නිසා. හරි? රූපය ඇසින් දකින රූපේ හට ගැනීම නැතිවීම දකින්නවා කියන්නේ ඇසේ හට ගැනීම නැතිවීම දකින්නවා. කනින් අහන ශබ්දේ හට ගැනීම නැතිවීම දකින්නවා කියන්නේ කනේ හට ගැනීම නැතිවීම දකින්නවා. ඊට පස්සේ නාසයෙන් දැනෙන ගඳ සුවඳේ හට ගැනීම නැතිවීම දකින්නවා කියන්නේ නාසයේ හට ගැනීම නැතිවීම දකින්නවා. එතන මේ හට ගැනීම නැතිවීම දකින්නකොට තමයි අර විපල්ලාසය දුර වෙලා යන්නේ. නිට්ටය කියන විපල්ලාසය දුර වෙලා යන්නේ. එහෙනම් උතර තේරුම් ගන්න සංඥා විපල්ලාසයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ තියෙන සංඥා විපල්ලාසයක්. හඳුන ගන්න දේ. එහෙනම් ඔන්න සංඥා විපල්ලාසයක්. හරි. ඊට පස්සේ සංස්කාර. ඒකයි බුදුරජාණන් දේශනා කළේ සංඥාව මිරිගුවක් වගේ කියලා. නැති දේ ඇති විදිහට පෙන්නනවා. අනිත්‍ය වූ දේ නිට්ටය විදිහට පෙන්නනවා. දුකට අයිති දේ සැපයි කියලා පෙන්නනවා. අනාත්ම වූ දේ ආත්මයි කියලා පෙන්නනවා. සංඥාවෙන්. ඊට පස්සේ සංස්කාර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිසිල් කඳක් වගේ විදිහට දකින්න කියලා. හරයක් නැති දෙයක්. සංස්කාර චේතනා. අපි රූප ගැන අපිට හටගන්න චේතනා ඒවා හරයක් නැති දේවල්. අරටුවක් නැති කිසිල් කඳක් වගේ. හැබැයි අරටුව නෑ කියලා දන්නේ. හරයක් නෑ කියලා දන්නේ. ඒ රූප සංචේතනාවල, ශබ්ද සංචේතනාවල, ගන්ධ සංචේතනාවල, රස සංචේතනාවල, පොට්ටබ්බ සංචේතනාවල, ධම්ම සංචේතනාවල හරයක් නෑ කියලා දන්නේ. එහෙනම් ඒතර විඥානේ මායාකාරීක් වගේ. ඒතර දැනගන්න දේ මොනවද දැනගන්නේ? ඇසින් රූප දැනගන්නවා, කනින් ශබ්ද දැනගන්නවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස දැනගන්නවා, කයින් පහස දැනගන්නවා. මේ මනසින් අරමුණු දැනගන්නවා. මේ දැනගන්න දේ මොකද්ද? මායාවක්. මෙන්න මේ මායාව අල්ලගත්තොත් හරි. මේ මායාව අල්ලගත්තොත් හරි. ඒතර මේ මායාව අල්ලගන්නම් හොඳට විඥානය කියන්නේ මෙයයි. විඥානේ හටගන්නේ මෙහෙමයි කියලා. විඥානේ හට ගැනීම නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ හටගන්නේ. නාම රූප වෙනස් වෙනකොට නාම රූප නැති වෙනකොට විඥානේ නැති වෙනවා කියලා. විඥානේ යථා ස්වභාවය උතර තේරුම් ගන්නවා. විඥානේ හට ගැනීම විඥානේ නැතිවීම. ඒතර මේ විදිහට රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරී විඥානේ ඒ පංච පාදානස්කන්ධය තේරුම් ගන්නවා. දැනගන්නවා, දකින්නවා ඊට පස්සේ. හරි. ඒ පංච පාදානස්කන්ධේ සමුදය දැනගන්නවා, ඊපස්සේ දකින්නවා. පංච පාදානස්කන්ධයේ අස්තංගමය දැනගන්නවා, දකින්නවා. දැනගන්න ඕනි, දකින්න. අන්න බුදුරජාණන් දේශනා කරනවා ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයෝ හෝති. කිංච ජානතෝ කිංච පස්සතෝ ආසවානං කයෝ හෝති इति. මහණි කුමක් දන්නා කුමක් දක්නා කෙනාට දාශ්‍රේෂය වෙලා යන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අස්තංගමෝ. මේ ටික සංඥාවේ සංස්කාරයේ විඥානේ මේ හට ගැනීම නැතිවීම. පංචපාදානස්කන්ධය කියන්නේ මේයි. පංචපාදානස්කන්ධයේ හට ගැනීම කියන්නේ මේකයි, නැතිවීම කියන්නේ මේකයි කියලා දන්නා කෙනාටත් දක්නා කෙනාටත් ආශ්‍රව ශී වෙලා යන්නේය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සනට මේ පටිච්ච සමුප්පාදය දෙක මේක ගලපලා බුදුරජාණන් වහන්සේ දීර්ඝ දේශනාවක් කරනවා. පටිච්ච සමුප්පාදයත් ගලපලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්පිස්ස තම් භික්කවේ කයස්මින් කයේ ඥානං. දැන් අර ආශ්‍රව ශේවුණානේ. ආශ්‍රව ශේවුණා කියන්නේ රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. ආශ්‍රව ශේවුණේ මොකක් දැකලාද? පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත්. දැනගෙන දැක්කුත් එහෙම ආශ්‍රව ෂේ වෙලා යනවා. ආශ්‍රව ෂේ වුණා නම් ආශ්‍රව ෂේ වීමේ ඥානය ආශ්‍රව ෂේ වුණා කියලා නුවණක් උපදිනවා. يعني ආශ්‍රව ෂේ වුණා කියලා නුවණක් උපදිනවා. ඒක මේ දේශනා කරන්නේ යම්පිච තම් භික්කවේ කයස්මින් කයේ ඥානං. මහණෙනි ආශ්‍රව ෂේ වුණා කියලා ඥානයක් ඉපදුනා නම් තම්පි සෞපනිසං. ඒක හේතුවක් ඇතුවයි උපදින්නේ. ඒක හේතුවක් ඇතුවයි උපදින්නේ. නෝ අනුපනිසං. හේතුවක් නැතුව ආස්වක්ෂේ ඥානය උපදින්නේ නැහැ. හරි? හේතුවක් ඇතුව උපදින්නේ ආස්වක්ඛේ ඥානය. දැන් බලන්න කොච්චර ලස්සනද? ආශ්‍රව ෂේ වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අර හට ගැනීම නැතිවීම දැකීමෙන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සූත්‍ර දේශනා ගණනාවක දේශනා කළානේ. හරි? සීල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ ඒ විදිහේ සූත්‍ර දේශනා කීපයක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි ඉගෙන ගත්තත් නේ. මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්න දැන් පංච උපාදානස්කන්ධේ 11 ආකාරයට පංච උපාදානස්කන්ධ විදර්ශනා කරනවා කියලා කියන්නේ විදර්ශනා කර කර පංච උපාදානස්කන්ධේ 11 ආකාරයට විදර්ශනා කර කර එයා දකින්නේ මේක මොකද්ද පංච උපාදානස්කන්ධයත් හට ගැනීමත් නැතිවීමත් එයා දකින්නේ නැතු පංච උපාදානස්කන්ධේ මේ අනිත්‍යයි අනිත්‍යතෝවා රෝගතෝවා ගණ්ඩතෝවා සල්ලතෝවා අගතෝවා මේ විදිහට කල්පනා කරන්නේ මේක මේ නිකම් වචන ටිකක් නෙවෙයි මේ. ඒ විදිහට දකින්නේ පංච උපාදානස්කන්ධේ මේයි හට ගැනීම නැතිවීමයි කියලා. ඒතර ඒක දකින්න ඕන කියනවා මොකක් වෙන්නද? සෝතාපන්න වෙන්න, සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරහත්ත්වයටපත් වෙන්න. ඒතර අරහත්ත්වයටපත් වෙන්නත් ඒකම දකින්න ඕනි. පංච උපාදානස්කන්ධයත් හට ගැනීමක් නැතිවීම. අන්නේ දකින්නකොට ආශ්‍රව ෂේ වෙලා යනවා. ආශ්‍රව ෂේ වුණා කියලා නෝනක් උපදිනවා. හොරෙන් ආශ්‍රව ෂේ වෙලා යන්නේ. හරි? හොරෙන් ආශ්‍රව ෂේ වෙලා යන්නේ. ඒකන ඥානයක් පහළ වෙනවා ආශ්‍රව ෂේ වුණා කියලා. ඒකට කියනවා ආසවක්ඛය ඥානය. ඒ ආසවක්ඛේ ඥානය බුදුරජාණන් දේශනා කරන්නේ යම්පිසතම් භික්කවේ කයස්මින් කයේ ඥානං. මහණනි ඒ ෂේ වුණාද ආශ්‍රව ඒ ෂේ වුණා කියලා උපදින ඥානය සෞපනිසං වදාමි. හේතුවක් ඇතුවයි උපදින්නේ කියලා මම දේශනා කරන්නේ. හේතුවක් ඇතුව උපදිනවා කියලා මම දේශනා කරන්නේ නෝ අනුපනිසං. හේතුවක් නැතුව ඒ ආසවක්ඛේ ඥානිය උපදින්නේ නැහැ. එහෙනම් මෙතනින් එහාට තියෙන්නේ ඒ හේතුවත් එක්ක බැඳුණු පටිච්චසමුප්පාද ධර්මයේ ලස්සන පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරන දේශනාවක් මේ උපනිෂද් සූත්‍රයේ. ඒතර අපි ඔන්න එහෙනම් ඊළඟ දවසේ ඒ ආසවක්ඛේ ඥානයට හේතුව මොකක්ද? එතනින් එහාට ඒ පටිච්චසමුප්පාද ධර්මයේ හොඳට නුවණින් විමසන විදිහ අපි ඉගෙන ගන්නවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මේ උතුම් ධර්මයේ මනාකොට ශ්‍රවණය කරලා ඒ ධර්මයේ හොඳට ධාරණය කරගෙන ඒ දරාගත් ධර්මයේ හොඳට නුවණින් කල්පනා කරලා බලලා මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න ඔබ අප හැම දිනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අදවසේ විදර්ශනා දේශනා මේ ධර්ම දේශනාවේ අනුග්‍රහය දරන්නේ හිඟුරක්ගොඩ නොම්බර 36 RB 5 ඇලපාර යන ලිපිණේ පදිංචි පින්වත් RA ලක්සිරි මහතා විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මිය පරලෝකීය පීටර් ජයකොඩි පියාණන්ටත් සින්දෝරිස් මාමාට සහ පොඩි නෝනා උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම තමයි මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පින්තුන් මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දරලා
ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සීලූම් පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමද සීලූම් දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම් දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මිය පරලෝකීය පීටර් ජයකොඩි පියාණන්ට සින්දූරිස් මාමාට සහ පොඩි නෝනා උපාසිකා මාතාවට ඇතුළු දායකත්ව දැරූ සීල පිංගුතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සීල පිංගුතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පිං අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. අසනීප තත්ත්වයෙන් පසුවන පියසීලී මෑණියන්ට සහ රත්නාවතී පුංචි අම්මාට, නන්දා ජයවතී බිරිඳටත්, සුනීතා සොහොයුරියටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2021 4/12 දින 5 වෙනි උපන්දිනයේ යෙදුණු විනුලි මිනිබිරියට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දියණියට, බෑනාට, පුතණුවන්ට සහ ලේලියට සිත ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝවාසී සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරූ සීල පිංගුතුන්ට, නන් අයුරින් උදව් උපකාර කළ සීල පිංගුතුන්ට උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වාසී සීල පිංගුත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පිංගුත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සීලෝම දෙනාටත්, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.